අද අපි කතා කරන්න යන්නේ තීවරයේ සාකාරයේ හත්යාකාරීත්වයේ පාඩමේ අනිත් කොටසක් එක සපොත්සාකවල ලිඛිත ප්‍රචලනය සම්බන්ධ ඒ වගේම වායේ ක්‍රියාවලිය පිළිබඳව. පුෂ්ප ශාකවල ප්‍රමුඛ ශාකවලින් දීපන ශාකය චර්මානි ශාකය දීචානි ශාකයෙන් සම්පූර්ණයෙන්ම හැදීම තිබෙනවා. එය බෞද්ධ ජීවිතයේ සඳහා හොඳ අනිවාර්යය. මොකද චර්මානි ශාක පරම්පරාව ශීලවීමක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. චර්මානි ශාකයේ සෛල කීපයකින් සමාන්විත හෝ එක් සෛලයකින් සමාන්විත අන්‍යේෂ්ඨීය රූප බවට පත්වට තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් චර්මානි ශාකයේ එක් සෛලයක් පමණයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම චර්මානි ශාකය සෛල හතක් අන්‍යේෂ්ඨී අටක වේගයක් විදිහට අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම චර්මානි ශාකයේ ඉතාමත් එටිකාස්සක් වන විරුපය සාමාන්‍යයෙන් දීපන ශාකයක් එක්ක ගත්තාම දීපන ශාකය බහුවාර්ෂිකයි. ඒ වගේම ජන්මානු ඉතාමත් කෙටි කාලයක් තමයි ජීවත් වෙන ජන්මානු ශාකය. දීචානි ශාකයේ පුෂ්පයෙන් ප්‍රජනක වීර්යයෙන් නිපදවනවා. පුෂ්පය කියන්නේ විශේෂිත රෝහාක්‍රය. පුෂ්පයේ ප්‍රජනනය සඳහා ඉතාමත් හොඳ අනුවර්තන දරනවා. ඒකනේ මේ කතා කරමු. පුෂ්පයක් කියන්නේ විශේෂිත පරෝහක. අපි කියනවා විශේෂණීය පරෝහකයක් කියලා. ඒ විකරණීය පස්වර හතරකින් සමන්විතයි. ඒ අපි කියනවා මන්කුටේ පූර්වාංගය පාචායාංගය කියලා. ඒ වගේම එම පත්‍ර මණිපත්‍ර දසපත්‍ර රේණුකාන්තක විදියට අපි නම් කරනවා. මණිපත්‍ර සාමාන්‍යයෙන් කොටස් ඇති පුෂ්පයේ වීමට පෙර දසපත්‍ර ආවරණය කරා පත්‍රමකින් දසපත්‍ර හා වද මණිපත්‍ර වද පත්‍ර වෙනවා. ඒවා පුෂ්පයේ ප්‍රජනක කොටස් ආරක්ෂා කිරීම සිදු කරනවා. ඒ වගේම බොහෝ පුෂ්පවල දරපත්‍ර වර්ණවත් දරපත්‍ර දක්නට ලැබෙන්නේ ඒක පරාගණයේදී පරාගනකාරක ආකර්ෂණය කිරීමක් සිදු වෙනවා. පුනරුත්පාදනයෙන් හෝ ජලය මගින් පරාගණයේදී සිදු වෙනවා නම් අපිට වර්ණවත් දරපත්‍ර දකින්නට ලැබෙන්නේ. ප්‍රධාන වශයෙන් පරාගනකාරක එහෙම නැත්නම් සතුන් ආකර්ෂණය කිරීම සඳහා වර්ණවත් දරපත්‍ර දකින්නට පුළුවන්. මේ කියන්නේ ප්‍රතිපක්ෂයේ පුස්තකයේ පාස්කේත වේදිකා ඔබට මෙන්න දීපේ ගොනුකේ දැක ගන්න පුළුවන්. ගොනුකේට ඉතිරින් පවතින සත්‍ය විශේෂය අපි නම් කරනවා උපමනීය කියලා. උපමනීය කියන්නේ මේ ශාකයේ විශේෂයට පමණක් අනන්‍ය ලක්ෂණය. ඒ වගේමයි මේ ශාක ගණයට අනන්‍ය ලක්ෂණය. ඒ වගේම උපමනීයට ඉහළින් ඔබට දක්නට ලැබෙනවා මණිපත්‍ර කියන කොළ පහති උපමණිපත්‍රයකට වඩා විශාලයි. ශාකයේ පිටින් තියෙන්නේ ශාක පුෂ්පයේ පිටින් තියෙන වලයේදී මණිපත්‍ර වලය. නමුත් හිබිස්කස් ආපයක් සැකෝ පිටින් තියෙන පුෂ්ප වලය වෙන්නේ උපමණිපත්‍ර වලය. ඒ වගේම මණිපත්‍ර වලයේ පිටින් ඔබට තියෙනවා දලපත්‍ර වලයක් තිබෙනවා. දලපත්‍ර වලේ වර්ණවත් එම දලපත්‍ර වලේ මගින් රේණුකණයක් සඳහා එම දලපත්‍ර වලේ එකතු වීමක් මගින් රේණුකණයක් නිර්මාණය කර තියෙනවා. ඒ රේණුකණය මත පරාගධානි හා සූත්‍රිකාව යන කොටස් වලින් සමන්විත රේණු පිහිටා තියෙනවා. එම රේණුකණයට ඇතුළතින් කීලය පිහිටා තිබෙනවා. කීලය සහ බිම්බකෝෂය කියන නීතිය එය තමයි ඇතුළතින් පිහිටා තියෙන ජායාන්ති වේදයන් වෙන්නේ. ඒ වගේම කීලය ඉහළින් කලංකයේ තියෙන කොටස දකින්නට පුළුවන්. කලංකයේ කීලය සහ බිම්බකෝෂය කියන වේදයන් වලින් පුෂ්පයක ජායාංගය සමන්විත වෙනවා. පුෂ්පයට ආරක්ෂා වේදය උපත දෙන්න සාහිත්‍යය කල්පනා වෙන කලංකය සහ කීලය දැක ගැනීමට පුළුවන්. ඊළඟට පරාගධානි සහ සූත්‍රිකාවෙන් සමන්විත රේණු දකින්නට පුළුවන්. ඊළඟට රේණු කණාලය ඒ වගේම බිම්බකෝෂය දකින්නට පුළුවන්. බිම්බකෝෂයට පිටතින් දලපත්‍ර වර්ණවත් කෝෂ පැහැරි දලපත්‍ර දකින්නට පුළුවන්. ඊටත් පිටතින්
මණිපත්‍රලකින්නට කියාව ලැබෙනවා. මණිපත්‍රවලට පිටතින් උපමානීය වෙන ගණයට ආවේනික ලක්ෂණය වෙන උපමානීය දකින්නට පුළුවන්. ඇත්තෙන් බැලුවොත් ශාකයක පුෂ්ප පත්‍ර වලයන් 4ක් තමයි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ. මෙන්න ශාක විශේෂයක පමණක් උපමානීය කියන පත්‍ර වලය දකින්නට පුළුවන්. මෙහි දක්වන පස්සේ පැහැදිලිව දක්වා තියෙනවා පුෂ්ප පත්‍ර වලයන් 4 කොහොමද පිළිගන්නේ කියලා. පිටතින් මණිපත්‍ර, ඊට ඇතුළතින් බලපත්‍ර, ඊට ඇතුළතින් උමාංගය එහෙම නැත්නම් රේණු, ඊට ඇතුළතින් ඡායාංගය, එහෙම නැත්නම් කරංකය කීපය හෝ බිඳුකෝ කියන විවහ පිටා තියෙනවා. අපි සකස් මණිපත්‍ර හා බලපත්‍ර, ගන්ධාකාරයේ පත්‍ර, සංකේත පත්‍ර ඒවා ප්‍රජනන කාර්යයක් සඳහා විද්‍යාදායක වෙන්නේ වක්‍රවදායක වෙනවා. මොකද දලපත්‍රවල වර්ණවත්භාවය පරාගණය සඳහා කුලින් ආරක්ෂා කර ගැනීමට දායක වෙනවා. රේණු අනුවර්තනය වෙන්නේ සුත්‍ර බීජානුපත්‍රයකට අපි කියනවා රේණු යන විකරණය පත්‍රයක් කියලා. ඒක පිළිබඳව අපි කතා කරමු. රේණුක අභ්‍යස්ත කණ්ඩිකා දෙකකින් පරාගදානිය හා සූත්‍රිකාව නම් පුංචයකින් සමන්විතයි. මේ අනුරූප වෙන්නේ පරාගදානිය පෙර පැවති බීජානුදානි වල ගදාකාර හිස පරාගදානියට සූත්‍රිකාව පුංචයකට අනුරූප වෙනවා. ඒ වගේම පරාගදානිය ශුද්ධ බීජානුදානි එහෙම නැත්නම් පරාග කෝෂ වලින් සමන්විත වෙලා තියෙනවා. ශුද්ධ බීජානුදානිය එහෙම නැත්නම් පරාග කෝෂ තුළ ඇති ශුද්ධ බීජානුමාත්‍රෝ සෛල එහෙමත් නැත්නම් අපි කියනවා පරාගමාත්‍රෝ සෛල ඒවා බීජන ව්‍යුහ ඒවා ඕනෑම විභාජනයෙන් ඒක ගුණ සුත්‍ර බීජාණු එහෙම නැත්නම් පරාග කණිකා විශාල ප්‍රමාණයක් එකතු වෙන්න සිදු කරනවා. න්‍යාතිකෝරෙන් දෙන්නට විශේෂ පැහැදිලි කරලා තියෙනවා. රේණුව සූත්‍රිකාවක් සහ පරාගදානිය කියන කොටස් වලින් සමන්විතයි. පරාගදානි දෙකක් නැති කරන බන්ධකයේ තියෙන ව්‍යුහය සෙනසු කියන ව්‍යුහය පත්‍රයක් ලැබෙනාර කියන රූප වෙනවා. පරාගදානි පත්‍ර තලයට අනුරූප වෙනවා. සූත්‍රිකා පත්‍ර කුංචයට අනුරූප වෙනවා. ඒ නිසා අපි කියනවා රේණුවක් කියන්නේ විකරණ වූ පත්‍රයක් කියලා. රේණුවක පරාගදානයේ ආරක්ෂකයේදී අපිට දකින්නට පුළුවන් සුද්ධ බීජානුදානි එහෙම නැත්නම් පරාග කෝෂ පිළිතර තියෙන ආකාරය පරාග කෝෂ 4ක් අපිට මේ ආකාරයට දකින්නට හැකියාව තියෙනවා. නමුත් පරිණත පරාග කෝෂයන් එකතු වීම සිදු වෙලා ඉතිරියම සිදු වෙනවා. මොකද ඒ නිසා අපිට දැක ගන්නට පුළුවන් ජර්ම්ස් ඒ වගේම පරාග කණිකාවක තියෙන ඒක ගුණ නැස්තිය විභාජනයට රැකෙනවා. විභාජනයේ ජනක නැස්තිය සහ න්‍යාය නැස්තිය කියන විෂයන් දෙකක් නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ විෂයන් නිර්මාණය වුණාම අපි කියනවා පරාග කණිකාව පරිණත තත්ත්වයට ඇදෙලා තියෙන්නේ කියලා. මේ අවස්ථාවේ තියෙන පරාග කණිකා පරාග කෝෂ පිටිවිල්ල පිටතට ව්‍යාප්ත වීම සිදු වෙනවා. එම පරාග කණිකා සතුන් ජලය වාතය වගේ ව්‍යාප්ත වීම සිදු වෙලා එය පුෂ්පයේ කලංක යන විසන්පත් වීම සිදු. අපි කතා කරපු ශුද්ධ බීජාණු එහෙම නැත්නම් පරාග කණිකා විකසනය සිදුවන්නේ පරාගදානිය තුළදීමයි. මේකේ පරාග කණිකාවට නැස්ති දෙකක් තියෙනවා. අපි කතා කරලා එන්නේ ප්‍රතිසංකේතය සහ නාලනස්තිය. පුෂ්ප ශාකවල අපි මහා බීජාණු පත්‍ර අණ්ඩකල කරන්නේ අණ්ඩකයට ඇරෙන සුළු කලංකයේ තියෙනවා. ඒ පරාග කණිකා ප්‍රතිග්‍රාහක මේ කරනවා අණ්ඩකයේ පාදස්ත ප්‍රශායක ප්‍රදේශයේ බිම්බකෝෂයේ ඒ තුළදීම එකක් හෝ කිහිපයක් පවතින. මේ පිළිබඳව විස්තරාත්මකව කතා කරමු. ඉතින්ම අපි පැහැදිලි කරමු අණ්ඩකයක් කියන්නේ මොකක්ද? ඒකවල තියෙන්නේ මහා බීජාණු පත්‍රය. මේ මහා බීජාණු පත්‍රය අණ්ඩකයකට අනුරූප වෙනවා. ඔයාලා බලන්න සීකස්තර මහා බීජාණු පත්‍රයේ පාස්තික බිම්බ ධර්මන
මෙන්න මේ මහා බීජාණු පස්ස එකට වීමෙන් අණ්ඩක නිර්මාණය වුණා කියලා කියනවා. අපි බලමු කොහොමද වෙන නිර්මාණය වීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ කියන්නේ කෝකෝජිතා ඵලය. අපි දැනට දන්න විදිහට බිම්බකෝෂයේ ඵලයක් වලට විකසනය වෙන බව අප ශාක විද්‍යාවේ කොටසදී කතා කරා. එතකොට මේ අණ්ඩකය කියන ව්‍යුහය මහා බීජාණු පස්සයකට අනුරූපයි. මහා බීජාණු පස්සයක පාර්ශ්වික බිම්බ ගැටුවා. ඔයාලා මේ අනුරූප කරන්න මේ කෝකෝජිතා ඵලයේ ඔයාලා බලන්න කොටස් තුනක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙනවා. ඒ කොටස් තුනේ මුළුවරට බීජ සවිදලා තියෙන ආකාරයක් ඔයාලට දකින්නට ලැබෙනවා. ඉතින් හිතන්න මෙන්න මේ කොටස් තුන මේ මුළු ඔස්සේ බෙදන්න මෙම කෝකෝජිතා ඵලයේ කොටස් තුනකට අන්න ඒක කොටසක් අණ්ඩකයකට අනුරූප වෙනවා. අන්න ඒ අණ්ඩකයේ පාර්ශ්වික දරපු බීජ වෙනකොට අණ්ඩකය මගේ අණ්ඩකයක තියලා හදපු කුටීරයක් ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. ඒක නිසා අණ්ඩකයක තියෙන මගින් කුටීර පැදීමක් සිදුවලා තියෙනවා. ඒ කුටීර ඇතුලේ තමයි බිම්බ දරන්නේ. බිම්බ නැත්නම් බීජ. මේ කියන්නේ බිම්බ කෝෂයක ඉදිකඩ. එහෙමත් නැත්නම් අපි කියෝ ජායාංගයේ දික්කඩක් ඇත්තටම මේ කියන ජායාංගයේ දික්කඩක් මොකද කලංකේ සහ කීලේ කියන විදිහට මේක අසලට තියෙන හින්දා. කලංකේ කීලේ සහ බිම්බ කෝෂයෙන් පුෂ්පයක ජායාංගය සමන්විත වෙනවා. බිම්බ කෝෂයේ ඇතුළත බිම්බ පිළිකනවා. එම බිම්බ කෝෂයක තුන්පයකින් සල්වි තියෙනවා. බිම්බ කෝෂයේ ඇතුළත බිම්බ දරනවා. බිම්බ ඇතුළත පුෂ්පයේ මහා බීජාණු මාතෘ පටකය දරනවා. එහෙමත් නැත්නම් එහි ජායා ජන්මානු ශාකය දැරීම සිදු වෙනවා. මෙන්න රූපය අපිට දක්නට ලැබෙන්නේ සෛල 8කින් ඒ වගේම නැස්ති 8කින් යුක්ත ජායා ජන්මානු ශාකය. අරංගහසී බිම්බකෝෂයේ කෙනෙකුට සම්බන්ධ කරන්නේ සීලය නැතිනම් සීලය ඉදින් දෙවිටි නාලයක් ඇති කියලා බිම්බ තුළ ඇති දීපන මාස්තු සෛල සිස්තන දීසන් සෛල උනන විභාජනයේ ඒක ගුණ මහා බීජාණු හතරක් මිශ්‍ර වීම සිදු වෙනවා. මේ සෛල ඒකසා පිළිගැනලා යන සිස්තන තමයි එකක් ක්‍රියාකාරී මහා බීජාණු වලට පස් වීම සිදු වෙනවා. ඒ අනුකූල වෙනවා සීකතර විදිහට. ක්‍රියාකාරී මහා බීජාණු විකසනයේ ජායා ජන්මානු ශාකයේ ගලක් කරල කෝෂය හට ගන්නවා. ඒ තම චීනෝ වන්නේ ව්‍යුහය කතා කර විදිහට පරිමිත කරල කෝෂය තුළ සෛල 7ක් තුළ නැස්ති 8ක් තියෙනවා. එනම් ප්‍රතිදේය සෛල 3 පැවිදෙන දෙකක් සහිත මධ්‍ය සෛලය ඒ වගේම ආදාය සෛල දෙකක් හා බිම්බ සෛලය. අපි බලමු මේ සෛල කොහොමද විකසනය වෙන්නේ කියලා. පළමුව බිම්බ ඇතුළේ තියෙන සිස්තිය සැකයෙන් එක් මහා බීජාණු මාත්‍ර සෛලයක් විකසනය වෙලා එය දීපන මහා බීජාණු මාත්‍ර සෛලයම විස්තරණය වීමක් සිදු වෙනවා. ඒ දීපන මහා බීජාණු මාත්‍ර සෛලයේ ඕනම විභාජනය සිදු වීමෙන් මහා බීජාණු හතරක් ඇති වෙනවා. ඉන් පාදීය මහා බීජාණු පමණක් ඉතිරි වෙද්දී බීජාණු 3ක් නැති වී යනවා. ඉතිරිවන ඒක ගුණ පාදීය මහා බීජාණු කරල කෝෂය බවට විකසනය වීම ආරම්භ කරනවා. විකසනය සිදුවන්නේ බිම්බ කෝෂය තුළ ඇති බිම්බ තුළදී මේ පිටතට ඉවත් යාමක් සිදුවන්නේ නැහැ. පළමුවෙන්ම මේ ඇති වන මහා බීජාණු මහා බීජාණුවේ අපි ගත්තොත් මේ ඇතිවෙච්ච මහා බීජාණුව අනුවන විභාජනයේ සෛල දෙකක් බවට බෙදීම සිදු වෙනවා. එන්පසු එන සෛල දෙක සෛල 4 අවසානයේ සෛල 8ක් බවට බෙදීම සිදු වෙනවා. අවසානයේ මේ බෙදුණු සාමාන්‍යයෙන් මේ සෛල ලෙස සැලකන්නේ නැහැ. අපි නැස්ති තමයි සැලකන්නේ. නැස්ති දෙකක් නැස්ති 4ක් නැස්ති 8ක් බවට බෙදීම සිදු වෙනවා. ඉන් නැස්ති 3 සෛලේ බිම්බේ අනුද්වාරයේ දෙක පෙළගැස්සෙනවා. බිම්බේ අනුද්වාරයේ දෙක පෙළගැස්සෙන විශාලතම
න්‍යෂ්ටි තුනේ සෛලයක් වටා විශාල ලෙස සෛල ප්‍රාශ්නය එකතු වෙලා සෛල බිත්ති සෑදිලා සෛලයක් සෑදීම සිදු වෙනවා. ඒ සෛලය අණ්ඩ සෛලය ඒ දෙකකින් ආධාර කරමින් ආධාරක සෛල දෙකක් එකතුණය වෙනවා. ඒ වගේම තවත් සෛල තුනක් අනුද්වාරයට ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍ය කරා ගමන් කිරීම සිදු වෙනවා. මේ අපේම සෛල එක න්‍යෂ්ටි තුනකට සෛල එකතු වුණාට පස්සේ අපේම සෛල නම් කරනවා ප්‍රතිදව සෛල විදිහට. ඒ වගේම න්‍යෂ්ටි දෙකක් වමන මැද සෛල කෝෂය තුළ ඉතුරු වීම සිදු වෙනවා. අපේම න්‍යෂ්ටි දෙක දැඩියෙන් එක්ක කලකල. මේකෙන් විප්‍රේත කියන්නේ අලග කෝෂය දක්නට ලැබෙන්නේ කියලා අනුද්වාරයේ දෙක අණ්ඩ සෛලයේ දක්නට ලැබෙනවා. ඒක ආධාර කරගෙන ආධාරක සෛල දෙක ඒ වගේම අනුද්වාරයට ප්‍රතිවිරුද්ධ සෛලයේ සෛල කෝෂයේ ද්‍රව්‍ය තුළ අපිට දක්නට ලැබෙන ප්‍රතිදව සෛල තුන ඒ වගේම සලද කෝෂයේ මැදේ අපිට දක්නට ලැබෙනවා න්‍යෂ්ටි දෙක. අපි කලින් කතා කරා පරාග කෝෂ පිටියක පරාග කණිකා පිටකේ නිස්සන්දන කියලා පරාග කණිකා පරිණත කලන්තයක් මත පතිත වෙන්න ඕනේ. ඒ පතිත වීම පරාගණය මේ පරාගණය සඳහා විවිධ කාරක යොදා ගන්නවා. ඒ සඳහා සුබඳ පදේම පෝතනයන්තන සේවකෙන ජලය සහ කපින් යොදා ගැනීම සිදු වෙනවා. ඇතැම් ශාක විශේෂවල පුෂ්පවල පරාග ධාන්‍ය වල කණිකා එකම පුෂ්පේ කලන්තක පුෂ්පේම කලන්තේ මත පත්වීමක් සිදු වෙනවා. ඕ එහෙම නැත්නම් එම ශාකයෙන් වෙනස් පුෂ්පයක කලන්තේ මත පත්වීම සිදු වෙනවා. අපි මේ සලකනවා සපරාගණයේ විදිහට. ඒ වගේම පරාග කණිකා එම විශේෂයෙන් වෙනස් ශාකයක පුෂ්පයක කලන්තේ මත පතිත වීම සිදු වෙන්න පුළුවන්. අපේ සලකනවා පරපරාගණයේ ලෙස. බොහෝමයක් ආවෘත බීජයක ශාක පරපරාගණය සඳහා අනුමතන පෙන්වන්නේ ඒ අනුවර්තන විදියට පුෂ්පවල වර්ණය සුවඳ යනාදී පරපරාගණය සඳහා සාමාන්‍ය අනුවර්තන විශේෂයෙන්ම මෙය සතුන් වගේ පරපරාගණය සඳහා සාමාන්‍ය අනුවර්තන. මේ පරාගණය සතුන් වගේ සිදු වෙන ආකාරය පරාග කෝෂණකින් නිපදවන පරාග කණිකා සතාගේ ආද තුළ ඇලීම මගින් ශාකයේ පේනවල සිට කලංකය මත අපිට වීමක් සිදු වෙනවා. ඒකට අපි කියනවා පරාගණය කියලා. එනිදාසෙන් ලැබෙන්නේ පරාගණය සහ පරපරාගණය. පරපරාගණයේදී එම පුෂ්පේන එන මරණික දෙන පරාගණිකා එම පුෂ්පේන කලංකය මත තැන්පත් වීම හෝ එන ශාකයේම දෙරස් මේක කලංකය මත තැන්පත් වීම සිදු වෙනවා. නමුත් පරපරාගණයේදී සිදුවන්නේ එක්සාපේක පුෂ්පවල රේණු එම විශේෂ වෙනස් ශාකයක කලන්තයක තැන්පත් වෙනවා. එතකින්ම ශාකවල පරපරාගණය සඳහා විශේෂ අනුවර්තන දක්වන්න පුළුවන් විසමශීලතාවය උදාහරණයක් විදිහට පින්නමව ප්‍රවන්දතාවය උදාහරණයක් විදිහට පැෂන් පුෂ්ප ඔබට දකින්නට පුළුවන් වම් පැත්තේ පැෂන් පුෂ්පයේ එම පරාගණය සිදු වුණොත් ප්‍රවන්දතාවය දක්වන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඒකලිංගික පුෂ්ප උන්තා ජාය වශයෙන් වෙන පුෂ්පාට ගැනීම ඔබට දකින්නට පුළුවන්. වැඩි හරියෙන් පරාගණය වීම හැකියාවක් තිබුණත් මෙහිදී ඒකලිංගික පුෂ්ප සඳහා අපිට උදාහරණයක් දක්වන්න පුළුවන්. පොල් ශාකයේ පුෂ්ප පරපරාගණය නිසා පරිසංකේතනය වීම සිදු වෙනවා. ඒ විශේෂය තුළ ඥාන පරදිරසක් නිශ්චය වීමට හේතු වෙනවා. ඒ නිසා විශේෂය තුළ නව ඥාන සංකරණය සිදු ප්‍රවේණික ප්‍රවේදන තවදුරටත් හට ගැනීම සිදු වෙනවා. ප්‍රවේණික ප්‍රවේදන ඇතිවීම මගින් පරිණාමික විභවය වැඩි වීම හේතු වෙනවා. ඒ විශේෂයේ පැවැත්ම තහවුරු වීම සඳහා අතිශයින්ම වැදගත් හේතු සාධකයක් වෙනවා. එන්නකින් අසාසන සංකල්පනයේ සිදු වෙනවා. අනන්තයෙන් පරාග කණිකාවක් අපිට වීම කියනවා පරාගණය කියලා. කලන්තයෙන් මත පරාග කණිකාව අපිටනාට පස්සේ කලන්තයේ මතදී පරාග කණිකාවේ ප්‍රෝහණය වීම සිදු වෙනවා. පරාග කණිකාවෙන් පරාගනාලයක් කීලිය ඔස්සේ පහළට වර්ධනය වීමක් සිදු වෙනවා. ඉන්පසු
ජනක න්‍යෂ්ටි අනුවන්නේ දෙකීමේ ශුක්‍රාණු දෙකක් පැදෙනවා. මෙහිදී අපි ගත්තොත් පරාගනාලය ඔස්සේ මොහොර න්‍යෂ්ටි ගමන් කිරීම සිදු වෙනවා. ඉන්පසු ජනක න්‍යෂ්ටි අනුවන්නේ ජනක න්‍යෂ්ටි පරාගනාලයට ඇතුල් වෙනවා. පරාගනාලයේ තුලදී ජනක න්‍යෂ්ටි අනුවන්නේ දෙකීම සිදු වෙන්නේ. එහිදී ශුක්‍රාණු න්‍යෂ්ටි දෙකක් පැදීම සිදු වෙනවා. ඉන්පසු ඩිම්බකෝෂයේ පැතිරෙන පරාගනාලය අනුද්වාරයෙන් ඇතුල් වෙලා ශුක්‍රාණු න්‍යෂ්ටි දෙක අල්ල කෝෂය වෙතට මුදා හැරීම සිදු කරයි. එතකොට ශුක්‍රාණු න්‍යෂ්ටිය පිටුතුන බිඳුව සමග එක්වලා දීපුනේ ස්ථානීය සැදෙන අනෙක් ශුක්‍රාණු න්‍යෂ්ටිය කර්ම කෝෂයේ තියෙන දැවිය න්‍යෂ්ටි දෙක සමග එකතු වෙලා දැවිය න්‍යෂ්ටි දෙක ගුණ වීම ඒක ගුණ වීම දෙක අනෙක් ශුක්‍රාණු න්‍යෂ්ටිය වෙන ඒක ගුණ වීමයක් සමග එකතු වීම සිදු වෙනවා. මෙලෙස ඇති වෙන්නේ ත්‍රිගුණ ප්‍රාථමික දියුණු කෝෂ න්‍යෂ්ටිය. මෙලෙස සංසේචන දෙකක් සිදුවීම අපි කියන දිත්ත සංසේචනය. දිත්ත සංසේචනයේ දකින්න පුළුවන් ආවර්ත බීජක ශාකවල තමයි. ඒ වගේම දිත්ත සංසේචන ක්‍රියාවලියට පසු උත්පන්න කලණයක් බවට විකසනය වීම සිදු වෙනවා. දෙන්නේ බීජයකට පරිණත වීම සිදු වෙනවා. ඒ වගේම මෙතන ඇති වන ප්‍රාථමික ත්‍රිගුණ දියුණු කෝෂ න්‍යෂ්ටිය තවදුරටත් විභාජනය වීමේ ආහාර සංචිත කරන දියුණු කෝෂයක් බවට විකසනය වීම සිදු වෙනවා. මේක උත්තරේ අපිට බලන්න පුළුවන්. ඉහළදී සිදුවෙන විකසනයේ පරාය කණිකාව කලන්තයන්පත් වීම එදි කලන්කය මතදී එන පරාග කණිකාව කීලෝස්සේ ප්‍රෝහණය වී සිදුවෙනවා. එහිදී කීලෝස්සේ පරාගනාලයේ වර්ධනය වීමක් සිදු වෙනවා. එහිදී නාඩ න්‍යෂ්ටිය සමින අපරිදහන් වීමක් සිදු වෙනවා. ඉන්පසු ජනක න්‍යෂ්ටිය ඇතුළත් වෙනවා මේ පරාගනාලය තුළට. ඉන්පසු ජනක න්‍යෂ්ටියෙන් ශුක්‍රාණු න්‍යෂ්ටි දෙකක් බවට විභජනය වෙනවා. එක් ශුක්‍රාණු න්‍යෂ්ටිය අණ්ඩසෛලය සමග අනෙක් ශුක්‍රාණු න්‍යෂ්ටිය දැවිය න්‍යෂ්ටි දෙක සමග සංසේචනය වීමක් සිදු වෙනවා. එහිදී එක් ශුක්‍රාණු න්‍යෂ්ටිය අණ්ඩසෛලය සමග සංසේචනය වීම ස්ථානය එක් ශුක්‍රාණු න්‍යෂ්ටිය දැවිය න්‍යෂ්ටි දෙක සමග සංසේචනය වීම ප්‍රාථමික දියුණු කෝෂ න්‍යෂ්ටිය පැදීමක් සිදු වෙනවා. එම සංසේචනය වූ ඩිම්බේ බීජයේ බවට විකසනය වීම සිදු වෙනවා. එම එලෙස ඩිම්බකෝෂය තුළ පවතින බීජ සෙල් හෝ බීජ කිහිපයක් ඩිම්බ කිහිපයක් බීජ බවට පත් වීමේ හැකියාව තියෙනවා. ඉන්පසු බීජයේ ඵලයක් බවට විකසනය උත්තේජනය කරනවා. සමවෙන්න ඩිම්බකෝෂයේ ඵලයක් බවට විකසනය වීම උත්තේජනය කරනවා. ඩිම්බ බීජ බවට විකසනය වෙනවා. අපි බලපෑම් දීප්ත සංකේතන වැදගත්කම වෙන සංකේතනයේ මුල්ම කවදේ විකසනය යන දෙකට සිදුවීම නම් සංකේතනයක් සිදුවෙන්නේ නැත්නම් සාකේන පුරුදු බෙන්දකට පෝෂණයක් අපේරීම සිදු කරන්නේ නැහැ. මොකද ත්‍රිකෝණ දියුණු පෝෂණය ස්ථිර බෙදීම අනිවාර්යයි. දියුණු පෝෂණයක් පැකටීම සඳහා ඒ නිසා පෝෂණයක් අපේරීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම බීජයක් තුළ කලණය සංකීර්ණ අඩංගු දියුණු පෝෂණයක් බීජාවරණ අඩංගු වීම සිදු වෙනවා. බීජයේ ඵලය තුළ අඩංගු වෙන්නේ ඵලයක් කියන්නේ සංසේචනයේ මගේ සංසේචනයට පසු ඩිම්බකෝෂයේ සිදුවෙන ලක්ෂණයෙන් හා විචාරී විකසනයේ විස්තර හෝමෝන් සංසේචනයේ විස්තර හෝමෝන් සිදුවෙනවා. ඒ හෝමෝන්ගේ වෙනස් වීම නිසා ඩිම්බකෝෂයේ ඵලයක් බවට පත් වීම සිදු වෙනවා. පුෂ්පේ පරාගණයට ලක් නොවුනොත් ඵලයක් හටගන්නේ සම්පූර්ණ පුෂ්පයෙන් ගැලවී ඉවත් වීම සිදු වෙනවා. අන විකසනයේදී ඩිම්බකෝෂ දිස්ත්‍රිය පලාස්මේ බවට පත් වීම සිදු වෙනවා. සමහර පාතවල සංකේතන සිදුවෙන්නේ ඩිම්බකෝෂයේ ඵලයක් බවට විකසනය වීම සිදු වෙනවා. අපි මේ කලකණය පාතන කලනේ කියලා පාතන කලිත පරිදීතරයි ස්වභාවික වෙන පාතන භවයෙන් සිදු වෙනවා. උදාහරණයක් ඇතුළේ මේ වගේම දෙවි විශේෂව දකින්න පුළුවන්. ඒ වගේම පාතන පල්ලේ ශාක වර්ධක දාගේ මතින් තේරෙන ක්‍රීමේ පීචරයිත කර ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විකාර දෙකක් ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ස්වභාවික පාතන කලින් විශේෂය. එතන වල අපිට දකින්නට පුළුවන් ඒක ඵලයක් කොහොමද අලු පැහැති පෙට්ටියක විකසනයේ නෝ බින්ද
ඒ වගේම සබ්බකතාවේදීනේ අපේ ප්‍රේරණය කිරීමේ හැකියාවක් පවතින ප්‍රාර්ථනාවේ දොඩම් විශේෂයකට වගේම මුළු විශේෂයකට එම සබ්බකතාවේ ප්‍රේරණය කිරීමෙන් දීර්ඝකාලික ඵල ලබා ගැනීම කියනවා. ඒවා ඉතාමත් දෙකද පොඩි වටිනාකමේ විකටත්වය පිළිබඳව. මේ සාධනයේ බලවේග සම්බන්ධව උදාහරණයකට සමහර පොදු විශේෂකරණයේ දක්නට ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ අනුමතයෙන් දීකුද බිම්බයක් හට ගැනීම, එහෙම නැත්නම් ඒක ගුණ බිම්බයේ දැඩි පැෂ්ටියක් සමග තැවීමෙන් හෝ ශ්‍රේණික ජාති පීකරණය වීම, එහෙම නැත්නම් බිම්බයේ දීකුණ දෙන්න හේතුනිසා බිම්බයේ සුඛානිය සමග සංසේචනය නොවී බීජයක් විකසනය වීම පාසන භවනයේදී සිදුවෙනවා. මොනවද කතා කරන්නේ සලහා බීජ විකසනයෙන් සම්පූර්ණයෙන්ම ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඵලය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ඵලය කියන්නේ පුෂ්පයේ බිම්බකෝෂ විකසනයෙන් ඵලය බවට පත් වෙනවා. ඵලය ආවරණය වූ බීජය ආරක්ෂා කිරීමක් සිදු කරන්නේ අයිනක වූ විට කුලද ජලය හා සතුන් මගින් ව්‍යාප්ත වීම පහසු කරනවා. ඒ වගේම මහෝදනීය ශාකවල පෝෂණයන්ට නිතරතර ක්‍රියාත්මක වෙනවා. ඊයන්තෝ සතු ප්‍රජාස්ත පරිසර තාක්ෂණ බීජේ පරිවර්තනයට කරනවා සිදුවෙනවා. අදමදින් නිරන්තරයෙන් එක්ක විශ්වවිද්‍යාල සත්‍යයන් භාවිතයෙන් ඵල විහාරයේ සිදුවෙන මේ නිසා විවිධ වූ පෙරවල් වලට ඵල විහාර වීම සිදුවෙන ඒ කාර්යක්ෂම ගොඩබිම සඳහා වෙන කාර්යක්ෂම අනුවර්තනයක් වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. අපතලකෝ කල්මකී ස්ථාවරයේදී දීපේකදී කලලෙ විශේෂණය වෙලා පවතින්නේ මේ සදාවිකවන් ඵලය තුළ දීපේකරෝහණය වැක්වීම එනකම් මේ අපි දීපේකතාවයේ විදියට හඳුන්වනවා. ඒ වගේම සමස්ත ශාස්ත්‍රයේ මේ දීපේකතාවයේ පවතින්නේ උදාහරණයක් විදිහට කඩලගෙන විශේෂකව කඩලාගේ විශේෂකව ඵලය තුළ සිදුවෙන දීපේකරෝහණය වීමක් සිදු වෙනවා. එහි ලබන ඒක පසට අනුවර්තනයක් ලෙස. බොහෝ බීජ තුළ ප්‍රයෝගණය නිෂේධනය වගේම සුප්‍රසාරකීමට හස්තන තියෙනවා. බීජ සුප්තාවයට සුද්ධපතන හේතු වන නිෂේධ ද්‍රව්‍යතාවයේම උදාහරණයක් විදිහට අස්තිත්ව සම්මය ඒ වගේම ඝන සංස්ථා ශක්තිය බීජාවරණ පැවතීම ජලයට සාධක බීජාවරණ පැවතීම. මේ ඝනකම් බීජාවරණ පැවතීමට අපි උදාහරණයක් දෙන්න ඒක ශාකයේ ඝනකම් බීජාවරණය පැවතීම සාමාන්‍ය තත්ත්වයකට පෙරෝගණ වීමක් සිදු වෙන්නේ. මේ නිසා ඒක ශාකයේ බීජ පිළිස්සේකට ලක්වනවා. ඝනකම් බීජාවරණ විදර්ශන සුරු පෙරෝගණ සඳහා විශේෂතාවයේ දෙදෙනෙකුගෙන් ප්‍රතිපත්තියට ජලය හවුස්ක අධිකස්නතේ කටයුතුෙන් දීපතරෝහණය ආරම්භ වෙනවා. ජලයේ පෙරවීමෙන් අපි ඇසිඩි කන්දේවත් වීමෙන් බලාපොරොත්තු වෙන එකකින බීජ සාස්ත්‍රය ඒක කියන්නේ බීජය ඒ බීජාවරණයෙන් යට වී තියෙනවා. ඒක කලණය හා සංකේත ආරම්භ වෙනවා. ප්‍රමුඛ ශාස්ත්‍රීය පිළිපැද සඳහා බීජ විලාශයේ උපායමානක පවතිනවා. මේ අන්තසයිතාවදීන පිටක් සඳහා පොදුයි බීජාවරණය කළේම අන්තිපත්තර පත්වලදී නැති ස්ථාපිත සඳහා උපකාරී වෙනවා. සංචිතාහාර පරිපූර්ණ විකසනයේදී කලලයේ කලලයට පෝෂණයක් සැපයීම සිදු කරනවා. ඒ වගේම සුත්තාවදී ගත කිරීම නිසා අහිතකර පරිසර පත්වලදී නැති පැවතීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාප්ත වීම සඳහා හැකියාව සම්බන්ධයෙන් වර්තනයට හා විකසනයට හා වෙනසී කරපීමට වඩා හොඳ අවස්ථාවක් අපේ තියෙනවා. ජලය අවශේෂණය වීම සමග ප්‍රතිසංවේදීවත් වීම සිදු වෙනවා. ඒ තමයි එන්සයිම සක්‍රිය වීමක් සිදු වෙනවා. ඒ එන්සයිම සක්‍රිය වීම නිසා සංකේත ආහාර පත්‍ර වීම සමග කලලයේ ශීඝ්‍ර රැස්වීමක් සිදු වෙනවා. ඒ සමගම පළමුවෙන්ම බීජ නිරෝධී බීජාවරණයේ පිටට ඇදීම සිදු වෙනවා. ඒ බීජ පරෝහණය පිටියට හඳුන්වනවා. ඉන්පසුව සාමාන්‍ය ධනගුණස්ථාවර්තික බීජ මූලයේ වර්ධනය වෙන්නේ එවැනි බීජාංකුරයේ ඍණගුණස්ථාවර්තික වර්ධනය වීම සිදු වෙනවා.
ഈ kulturalmente daging pamilya dito pinangunang activity at para dito nila dahil sa activity at para doon ligang ko rin dito sa activity at para Naman ipapatanan niya dari pagkakawala sa kinaniya sa katahanan ito may aktatan ni Padre Paransiya Agirabagatinan Paikat ವಿಶೇಷವಾದ ಪ್ರಸನ್ನತೆಯನ್ನು ಪುಷ್ಪೆಯ ದೀಪನ ಬೀಜಾನ ಶಾಖೆಯನ್ನು ತಂತ್ರ ಶಾಖೆಯನ್ನು ಎನ್ನ ದೀಪನ ಬೀಜಾನ ಶಾಖೆ ಪುಷ್ಪೆಯ ಪ್ರಸನ್ನತೆಯನ್ನು ಪುಷ್ಪಪಾತ್ರವಲ ಹಾತರಕ್ಕೆ ಸಮಾನ್ಯತ ಮನೆಯ ಮುಕುಟೆ ರಬ್ಬಲ ಪಾತ್ರವಲೆ ಕುಮಾರ್ಯ ಸಾಧ್ಯಾಯ ಹೀರಲೆ ಕುಮಾರ್ಯ ತತ್ವ ತೇನುವ ಜನವೀರ್ಯ ಸಮಯ ಕುಮಾರ್ಯ ಸ್ಥಳಕಂಡು ಏ ಪುಷ್ಪವತಿನ ಪರಾಗದಾನಿಯ ಸಮಾನ್ಯತರಿನ ඒකෙන් ඡායාංගයේ කරපු විකලාංගයේ සීලේ බින්න කෝෂයෙන් කොටස්කින් සම්බන්ධිත වෙනවා. පරාගදානයේ කාර්යපද යටතේ පරාග කෝෂ අතරේ සම්බන්ධිත වෙලා කියන්නේ මේ පරාග කෝෂ අනුකූලව සුද්ධ තීර්ථාන් මාස්තු පටකවලට එන පරාග කෝෂයේ තියෙන පරාග මාස්තු සයිකදී ගුණයි එනි පරාග මාස්තු සයිලවල ඕනම විභාජනයේ ඒක ගුණ පරාග කණිකානික දෙවීම සිදුවෙනම එන පරාග කණිකාරික සෙනිය ආරම්භ වන්නේ පරාග කෝෂ තුළ සිදුවීමයි ඉන්පසු දැස්ටි දෙකේ සහ එක්සයිලේෂන් වූ පරාග කණිකාවක් ලෙස පරිණත පරාග කණිකාව විකසනය වීම සිදුවෙනවා ඒ පිටස්ත්‍රිය ධනසම් නැතෝසිය කියන පිටත සිදුවෙන්නේ ඇති ජෙනරේෂන් පොවලේ පරාග නාලයක් වර්ධනය වීම සිදුවෙනවා ඒ කලංකයකට පසු අවස්ථාවේදී කලංකය මත පතිතෝ කලංකය මත පරිණත පරාග පතිත වීම විපරාජනය කියලා හඳුන්වනවා. මේ සඳහා විවිධ පරාජන කාරක භාවිතා වෙනවා. ඒ පරාජන කාරක විදිහට ජලය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම බිම්බ කෝෂයෙන් ප්‍රතිස්ථාපන බිම්බ කෝෂය තුළ බිම්බ එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පිළිගන්න පුළුවන්. බිම්බ කෝෂයක් සවිකරා තියෙන ගොනුතේමකින් බිම්බ කෝෂයේ ඇතුලේ තියෙන බිම්බවල උක්ෂය පටකේ හදවත මහබීජාන මාස්තු පටකේ පිටවෙන මහබීජාන මාස්තු පටකේ තියෙන එක්සයිලය විකසනය වීමේ එක් මහබීජාන මාස්තු සෛලයක් පටකෙනවා ඒ දීගුණ මහබීජාන මාස්තු සෛලය ඕනමේ විභාජනයේ සෛල හතරක් ඇති කරනවා එම සෛල හතර අපි මහබීජාන ලෙස නම් කරනවා එම ඇතුළම ඒක ගුණ මහබීජානයේ තුනක් නැති වෙන එක් මහබීජානුවක් පමණක් ඉතිරි වෙනවා ඒ මහබීජානයේ නැස්තිය අනුවන විභාජනයෙන් දෙකට බෙදීමේ එන්පසු නැවත දෙකීමෙන් එන්පසු නැවත දෙකීමෙන් නැස්ති අපට විදිහයක් ඇති කරනවා එම නැස්තියට දවාසන්නේ තියෙන්නේ ඉන් නැස්ති දෙකක් සෛල මැදට පැමිණීම සිදු වෙනවා අපේම සෛල දෙකෙන් කරනවා දර දෙකේ පිට පැමිණි නැස්ති එක ගැවිය නැස්ති විදිහට ඒ වගේම දර දෙකේ හදුද්වාරයේ ඇත්තේ එක් නැස්තියක් අnder සෛලයේ බවට විකසනය වෙනවා අනිත් සෛල දෙක ආධාරක සෛල බවට විකසනය වෙනවා ඒ වගේම අනුද්වාරයක ප්‍රතිවිරුද්ධ පැත්තේ දරේ තියෙන සෛල ප්‍රතිගත සෛල බවට විකසනය වීම සිදු වෙනවා මේ අවස්ථාවේදී පරිණත පරාගය කීලය ඔස්සේ පරාගනාලයක් වර්ධනය කරමින් පැමිණෙනවා ඒ පරාගනාලය වර්ධනය කරමින් පැමිණීමේදී නාලනස්තියේ පවතිනවා ඊට අමතරව පරාගයේ තියෙන ජනක නැස්තිය ඉන්පසු පරාගනාලයට ඇතුල්වීම සිදු වෙනවා නාරනේස්තිය නාලයේ වර්ධනයේදී අනුද්වාරය ඇතුළේදී නිදහස් වෙලා එය විනාශ වී යාමක් සිදු වෙනවා ඉන්පසු ඒක ගුණ ජනක නැස්තිය තවදුරටත් පරාගනාලය ඔස්සේ පැමිණිලා එය ඒක නැස්ති දෙකට විභාගයක් බවට පත් වෙනවා එනම් මනෝමය විභාජනයේ නැස්ති එකක් ඇති කරනවා එම නැස්ති එක අපි පුණ්‍යස්ති දෙක නම් කරනවා ඒ පුණ්‍යස්ති වලින් නැස්තියක් අන්දනස්තිය සමග සංසේචනය වීමක් සිදු වෙනවන ඒක ගුණ අන්ද සෛලය සහ ඒක ගුණ පුණ්‍යස්තිය සමග සංසේචනය වීමෙන් දීර්ඝනියුක්තාවය වෙනවා ඒ වගේමයි මේ වෙනකොට සෛලයේ පරල කෝෂයේ මැද තියෙන ගවිය නැස්ති දෙක එකතු වෙලා එක් නැස්තියක් බවට එක් දීර්ඝ නැස්තියක් බවට පත් වෙලා තියෙන්නේ ඒ දීර්ඝ නැස්තිය සමග අනෙක් පැමිණෙන පුණ්‍යස්තිය සංසේචනය වීමක් සිදු වෙනවා මේ නිසා ඒ තුන ප්‍රාථමික ගුණ පෝෂණය ඇතිවීම සිදු වෙනවා ඒ තුන ප්‍රාථමික ගුණ පෝෂණය ඇතිවෙන්නේ නැත්නම් මෙහි
දෝනකෝෂයක් ඇති වෙන්නේ නැහැ. දෝනකෝෂයක් ඇති වෙන්නේ නැත්නම් බීජයක් ඇති වෙන්නේ නැහැ. බීජයක් එකතන වෙන්නේ ඒ කෝෂණය අපතේ නැතිවීමට ඉතාමත් වැදගත් ශාකයේ ඒ වගේමයි මේ ත්‍රිගුණ දෝනකෝෂණස්තේ දෝනකෝෂ සකසනවා උත්පාදනයේ විකසනය වීමෙන් කලලය ඇති වෙනවා. එම කලලය සහ දෝනකෝෂයේ බිම්බාවරණ වලින් නැටවී පවතින්නේ එම බිම්බාවරණ වලින් නැටවී පවතින වූහේ පසු කාලීනව බිම්බය වලට පරිවර්තනය වෙනවා. බිම්බකෝෂයක බිම්බ එකකට හෝ එකක් හෝ වැඩි සංඛ්‍යාවක් පිටන්න පුළුවන්. ඒක බීජකවලට පරිවර්තනය වෙනවා. බිම්බකෝෂය වර්ධක හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා ඵලයක් වශයෙන් පරිවර්තනය වෙනවා. එම ඵලය විවිධ ව්‍යාප්තිකාරක භාවිතයෙන් ව්‍යාප්ත වීම සිදු වෙනවා. ඒ සඳහා ජලය වාතය සතුන් සහ ස්ෆෝටන යාන්ත්‍රණය යොදා ගැනීම සිදු වෙනවා. ඉන්පසු බීජ පසමත වැටීමෙන් සුදුසු තත්ත්ව සැපයීමම සුප්ත කාලය අවසන් වීමෙන් පසු ප්‍රරෝහණය සිදු වෙන නැවත ද්විගුණ බීජාණු ශාකය ඇති කිරීම සිදු කරනවා. දැන් අපි කියනවා භෞමික ශාකවල ප්‍රතිවේධය සහ ඒවා භෞමික ජීවිතවල දක්වන අනිවාර්යතාවය පිළිබඳව කතා කරනවා. ඉතින් මම නැවතත් කියනවා නැවත වෙන භෞමික ශාකවල ජීවන සත්‍යක දියුණුව අධ්‍යයනය කරගෙන ඒවත් පිළිබඳව සම්බන්ධතාවක් අධ්‍යයනය කිරීම වඩා වැදගත්. ඒකකින් මොකද මේ ජීවන චක්‍රවල විශේෂී අවස්ථාවකට තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සිද්ධ ජීවන චක්‍රය තමයි ජීවන චක්‍රයකට අනුරූපව පිළිපිළි වෙනස් වීම අමනයි දක්නට ලැබෙන්නේ. එනිසා එකම පුදු ජීවන චක්‍රයකට මේ අනුවර්තනය කරගෙන අවස්ථාව අනුව වෙනස් වීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් තියෙනවා මේ වෙනකොට ගෝලීය COVID-19 ශ්‍රී ලංකාවට මෙහෙම සිටින්නේ වගකීම් සහිත ප්‍රදේශයක ඔබේ උපකරණ රැකවීම කරන සෞඛ්‍යාංශ උපදෙස් සේවා සායයෙන් පිළිපදින්න ඒ වගේම සමාජ විද්‍යාත්මක භාවයේ තබා ගන්න ඒ හෝම් ඇක්ටිව්